ආදරණීය දරුවනි අපි පසුගිය පාඩම් එකක තුලින් ගිණුම් කරන සංකල්ප කියන පාඩම හඳුනා ගැනීම කළා. අද පාඩම් ඒකකය තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එම ඉගෙනගත් සියලුම සංකල්ප ආශ්‍රිත මිශ්‍ර අභ්‍යාස. පසුගිය ප්‍රශ්න පත්‍ර අභ්‍යාස ඇතුළු ප්‍රශ්න ගණනාවක් අපි මේ පාඩම සම්බන්ධයෙන් කතා කරලා මේ පාඩම් එකකේ අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබට මතක ඇති අපි පහුගිය පාඩම් ඒකකය තුලින් මෙන්න මේ සංකල්ප හඳුනා ගැනීම කළා. එකින් එක අපි දීර්ඝ වශයෙන් අභ්‍යාසත් එක්ක කතා කළා. නමුත් අද මේ පාඩමට ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා මේ සංකල්ප එකින් එක කෙටියෙන් හඳුනා ගැනීමක් කරමින් යමු. ඒකක සංකල්පය. මොකද ඒකක සංකල්පය කිව්වේ? ගිණුම් කරණයේදී ව්‍යාපාර ඒකකයට එහි අයිතිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන ප්‍රයත්නක් ඇතැයි උපකල්පනය කිරීම. මම මේ අදහස කෙටියෙන් කියන අපි දීර්ඝ වශයෙන් කතා කළා මේ පාඩමේදී නේද? අයිතිකරුවේ ව්‍යාපාරයයි පුද්ගලයන් දෙදෙනෙක් වශයෙන් සලකන්න. ඒතර ගිණුම් කරණයේ ප්‍රස්තුතය වෙන්නේ ඒකකය නේද? ගිණුම් ව්‍යාපාර ඒකකය. අඛණ්ඩ ප්‍රයත්නයේ සංකල්පය. මොකද මේකේ සංකල්පයෙන් කිව්වේ? ව්‍යාපාර ඒකකයක් අනාගත අවිනිශ්චිත කාල සීමාවක් දක්වා පවතින බව උපකල්පනය කරමින් කටයුතු කරන්න කියන එක නේද? ව්‍යාපාරයක් දිගින් දිගටම පවතිනවා කියලා උපකල්පනය කරමින් කටයුතු කරන්න. ඒතර ව්‍යාපාරික මූල තත්ත්ව ප්‍රකාශන වත්කම් ජංගම නොවන ආදී වශයෙන් වර්ගීකරණය කරන්නේ මේ සංකල්ප නිසා කියලා අපි කිව්වා. ඊළඟට කාලච්ඡේද සංකල්පය. අඛණ්ඩ ප්‍රයත්න සංකල්පය අනුව ව්‍යාපාරයක් දිගින් දිගටම පවතින නිසා ව්‍යාපාරික මෙහෙයුම් ප්‍රතිඵල ගණනය කිරීමට ව්‍යාපාරය අවසන් වනතුරු බලා නොසිට මේ අඛණ්ඩව පවතින කාලය කොටස් වශයෙන් බෙදාගෙන ඒ කොටසට මාස 12ක් අයිති වෙනවා. මේ මාස 12ට අපි කියනවා කාලච්ඡේදය කියලා, ගිණුම් කාලච්ඡේදය කියලා. කාලච්ඡේද වශයෙන් හඳුනාගෙන මූල ප්‍රකාශන පිළිල කළ යුතුයි කියලා තමයි මේ සංකල්පයෙන් කිව්වේ නේද? ගිණුම් වර්ෂයකට වතාවක් මූල ප්‍රකාශන හදන්නේ, ආදායම් ප්‍රකාශනය, මූල තත්ත්ව ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශන හදන්නේ, වාර්ෂිකව හදන්නේ මෙම සංකල්පයේ බලපෑම නිසා. ඊළඟ මූල්‍ය මිනුම් සංකල්පය. ගිණුම් කරණයේදී වටිනාකම මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණක් සැලකිලිට ගත යුතුයි. අදාළ කරගත යුතුයි කියලා කියන්නේ මෙම සංකල්පය. ඒ වගේ මෙම සංකල්පය ඇති කරගන්නා ප්‍රධාන උපකල්පනය තමයි මුදලේ අගය ස්ථාවරයි කියන එක. මුදලේ අගය වෙනස් වෙන්නේ නැහැ කියන පදනම උඩ තමයි ගිණුම් කරන කටයුතු කරන්නට ඕනේ. ඒ මූල්‍ය මිනුම් සංකල්පය. උපචිත සංකල්පය. ඒකෙන් මොකද කිව්වේ? ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී ආදායම් හා වියදම් වාර්තා කරනකොට මුදල් පදනම නොව උපචිත පදනම සැලකිලිට ගන්න කියන එක තමයි මේ සංකල්පෙන් කිව්වේ. මුදල් පදනම කිව්වේ මුදලින් වියදම් සම්බන්ධයෙන් මුදලින් ගෙවූ වගේ, ආදායම් සම්බන්ධයෙන් මුදලින් ලැබුව වගේ. මුදලින් ගෙවූ වගේ, මුදලින් ලැබුව වගේ සැලකීම මුදල් පදනම. නමුත් ගිණුම් කරණයේදී මූල්‍ය ප්‍රකාශ හදනකොට, පිළිල කරනකොට මුදල් පදනම බැහැර කරලා මුදලින් ගෙවුවත් නැතත්, වැඩියෙන් ගෙවුවත්, අඩුවෙන් ගෙවුවත් කාලච්ඡේද අදාළ වියදම ගන්න. මුදලින් ලැබුණත් නැතත්, වැඩියෙන් ලැබුණත්, අඩුවෙන් ලැබුණත් කාලච්ඡේද අදාළ ආදායම හඳුනා ගන්න කියන්නේ උපජිත පදනම. නේද? ඊළඟට සංගතතා සංකල්පය නැත්නම් අනුරූපතා සංකල්පය. ඒකෙන් මොකද කිව්වේ? සංගතතා, අනුරූපතා, ඒකාකාරී බව. මොකද කියන්නේ? මූල ප්‍රකාශන පිළිල කිරීමේදී අනුගමනය කරන ලද ගිණුම් කරන ප්‍රතිපත්තීන් වරින් වර වෙනස් නොකර ඒකාකාරීව අනුගමනය කරන්න කියන එක. තොගාගය කිරීමේ පදනම වරින් වර වෙනස් කරන්න එපා. ක්ෂය කිරීමේ පදනම වරින් වර වෙනස් කරන්න එපා. ඒවා දිගින් දිගටම ඒකාකාරී ලෙස අනුගමනය කරන්න කියන එක තමයි සංගතතා සංකල්පයෙන් කිව්වේ නේ. යථාරූපී සංකල්පය නැත්නම් හරාත්මක භවයේ සංකල්පය. ඒ කියන්නේ ගනුදෙනුවක නෛතික ස්වභාවය නොව ගිණුම් කරන යථාර්ථයේ මූල්‍ය හරය ඉස්මතු වන ආකාරයෙන් ගිණුම් කරන කටයුතු සිදු කරන්න කියන එක. වත්කමක නෛතික අයිතිය නොතිබුණත් වත්කමේ අවදානම් දැරීම, වත්කමේ ප්‍රතිලාභ ව්‍යාපාරය සතු නම් ඒ වත්කමක්සේ හඳුනාගත යුතුයි. මූල්‍ය ප්‍රකාශන වල ඉදිරිපත් කළ යුතුයි. වගකීමක් නෛතික බලාත්මක භාවය නොතිබුණත් ඒ වගකීමක්සේ හඳුනාගත යුතුයි. නෛතික භාවය බලාත්මක වීම, නෛතික ස්වභාවය බලාත්මක වීම අත්‍යවශ්‍ය නොවීම. අපි සම්මුතික බැඳීම් වගකීමක්සේ හඳුනාගන්නේ යථාරූපී සංකල්පය අනුව. උපලබ්ධි සංකල්පය. ව්‍යාපාරික ආදායමක් හඳුනා ගන්න විට ආදායම ඉපයූ අවස්ථාව ආදායම ලෙස හඳුනාගත යුතු බව කියලා මේ සංකල්පෙන් කියන්නේ. ඉපයූ අවස්ථාව කියලා කිව්වේ
භාණ්ඩ සම්බන්ධයෙන් නම් භාණ්ඩවල අවදානම් දැරීම ප්‍රතිලාභ ගැනුම්කරුගෙන් විකුණුම්කරුට මාරු වන අවස්ථාව. අයිතිය මාරු වන අවස්ථාව තමයි භාණ්ඩ සම්බන්ධයෙන් ආදායම ඉපයූ අවස්ථාව. සේවාවක් සම්බන්ධයෙන් නම් සේවාව ලබා දුන් අවස්ථාව, සේවාව සැපයූ අවස්ථාව තමයි ආදායම ඉපයූ දිනේසේ හඳුනා ගන්නට ඕනේ. ඒතර උපලබ්ධ වූ ආදායම නෙමෙයි සලකන්නේ ඉපයූ ආදායම නේද? ගැලපුම් සංකල්පය. ව්‍යාපාරික ලාභය ගණනය කිරීමේදී මුලින්ම ආදායම හඳුනා ගන්නවා. ඒ ආදායම ඉපයීමට දායක වූ වියදම් නිසියාකාරව ගලපා ගත යුතු බව තමයි මෙම සංකල්පයෙන් කියන්නේ. ආදායම ඉපයීමට දායක වූ වියදම. ආදායම උපයන දායක වෙච්ච වියදම හරියට හඳුනා ගන්න ඕනේ. අපි විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරන්න මේ නිසා ගැලපුම් සංකල්පය අනුව අවසන් තුගේ ගැලපීම කරන්නේ. ස්ථාවරවත්කම් ආදායම ඉපයීමට දායක වන නිසා ෂෙයා වීම ප්‍රමාණය ආදායම් ප්‍රකාශනට දාන්නේ ගැලපුම් සංකල්පයේ බලපෑමක් නිසා. නේද? බොල්ණය අඩමාන්නය හඳුනාගන්නෙත් ඒකයි. මොකද ඒවා මේ අවුරුද්දේ ආදායම් ඉපයීමට සම්බන්ධ වියදම් නිසා. ආරක්ෂණ සංකල්පය නැත්නම් විචක්ෂණ සංකල්පය. ව්‍යාපාරික ලාභය ගණනය කරනකොට ව්‍යාපාරයේ ආරක්ෂා වන පරිදි ව්‍යාපාරයේ පැවැත්ම ආරක්ෂා වන පරිදි හිතකර ආකාරයට ආරක්ෂාවට හිතකර ආකාරයෙන් ලාභය ගණනය කළ යුතුයි. මෙතනදී ලාභය තීරණය කරන ප්‍රධාන සංරචකයන් දෙක තමයි ආදායම් සහ වියදම්. මේ සංකල්පයෙන් ප්‍රධාන වශයෙන් කියන්නේ ආදායම් හා වත්කම් අධිගණනයක් නොවන ආකාරයටත් වියදම් හා වගකීම් ඌණ ගණනයක් නැත්නම් අවතක්සේරුවක් නොවන ආකාරයටත් හඳුනාගත යුතුයි. තවදුරටත් ලිපත් කළොත් ලාභය ගණනය කරනකොට ඉපයූ ආදායම සලකන්න අනාගතයේ ලැබිය හැකි ආදායම් නොසලකා හරින්න. වියදම් හඳුනා ගන්න විට දරන ලද වියදම් වගේම වර්තමාන ගනුදෙනු වල ප්‍රතිඵලයක් ලෙසින් අනාගතයේ ඇති විය හැකි අලාභ වියදම් ඇතනම් ඒවත් හඳුනා ගන්න. අපි ණයගැතියන්ට අඩමාන්නය වෙන් කරන්නේ, වන්දි සඳහා ප්‍රතිපාදන වෙන් කරන්නේ, වගකීම් සහතික සඳහා වෙන්කිරීම කරන්නේ මෙම සංකල්පයේ බලපෑම අනුව. ඊළඟ ප්‍රමාණාත්මක සංකල්ප නැත්නම් වැදගත් භවයේ සංකල්පය. මූල ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ගේ ආර්ථික තීරණවලට බලපෑමක් ඇතිවිය හැකි බලපෑමක් ඇති කරන අයිතම ප්‍රමාණාත්මක අයිතම. ඒ ප්‍රමාණාත්මක අයිතම මූල ප්‍රකාශන තුලින් වෙන්වෙන්ව හෙළිදරව් කළ යුතුයි. ප්‍රමාණාත්මක නොවන අයිතම සම්බන්ධයෙන් සාපේක්ෂ වැදගත්කම අනුව කටයුතු කළ හැකියි. කියන මූල ධර්මය මඟ පෙන්වීම ඇති කරන්නේ ප්‍රමාණාත්මක භවයේ සංකල්පය අනුව. ඒ අනුව යම් අයිතමයක් වියදමක්සේ හඳුනා ගන්නවාද, වත්කමක්සේ හඳුනා ගන්නවාද, වෙනත් අයිතමයක්සේ හඳුනා ගන්නවාද, ඒක සමූහයක් වශයෙන් පෙන්වුම් කරනවාද, වෙන වෙනම පෙන්වුම් කරනවාද තීරණය කිරීමේදී මඟ පෙන්වන්නේ ප්‍රමාණාත්මක භව සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පය ව්‍යාපාරික වත්කම් විශේෂයෙන්ම ආර්ථික වත් සම්පත් මුල්වරට වාර්තා කරන විට ඒවායේ ඒ වත්කම් හුවමාරු ඒ අවස්ථාවේදී හුවමාරු සත්‍යාගය සත්‍ය පිරිවැය සැලකිලට ගන්න කියන එක. ඒ අනුව වර්තමානයේ වත්කමක වෙළඳපළාගේවත් වෙන ආගයන් සැලකිලි නොසලකා වත්කම වෙනුවෙන් දරූ සත්‍ය පිරිවැය පොත්වල වාර්තා කරන්න කියන එක තමයි ඓතිහාසික පිරිවැය සංකල්පයෙන් කිව්වේ. අවසාන එක අනාවරණ සංකල්පය නැත්නම් හෙළිදරව් කිරීමේ සංකල්පය ඩිස්ක්ලෝසර් කියන එක. ඒකෙන් අදහස් වුණේ මොකද්ද? ව්‍යාපාරයක් කරේ ඇල්මක් දක්වන පාර්ශවයන්ට මූල්‍ය ප්‍රකාශන පරිශීලනය කරන පාර්ශවයන්ට තීරණ ගැනීමට අදාළ වන සියලු තොරතුරු නිසියාකාරයෙන් ඉදිරිපත් කළ යුතුයි කියන එක. ඒවා සංගවන්න නැතුව විකෘති කරන්න නැතුව ඇති තත්වයෙන්ම නිසියාකාරයෙන් ඉදිරිපත් කළ යුතුයි. අපි දේපල පිරිත උපකරණවල සංයුක්තය පෙන්වන්න වෙනම පිරිවැය සමුචිතශය ධාරණගේ වෙනම පෙන්වන්නේ ඒවායේ කාලච්ඡේදය වෙනස් වීම වෙනම පෙන්වන්නේ මේ සංකල්පය නිසා. තොගේ සංයුතිය වර්ගීකරණය වෙනම පෙන්වන්නේ මේ සංකල්පය නිසා. ආදායම් ප්‍රකාශනට ඇතුළත් කළ වියදම් වලින් වැදගත් වියදම් වෙනම අනාවරණය කරන්නේ මෙම සංකල්පය නිසා. අනුගමනය කළ ගිණුම් කරන ප්‍රතිපත්ති මොනවද කියන එක අනාවරණය කරන්නේ මෙම සංකල්ප නිසා. හොඳයි. දැන් අපි මේ සංකල්ප සියල්ලම මිශ්‍ර වෙච්ච අභ්‍යාස කීපයක් සාකච්ඡා කරමු මේ පාඩමේ අවසාන ඒකකයේ වශයෙන්. ප්‍රශ්නාංක 58 අභ්‍යාසය. දැන් මේ අභ්‍යාසයෙන් අපිට කියනවා මෙහෙම මනරම් ව්‍යාපාරයේ මූල තත්ත්ව ප්‍රකාශනය අපිට දෙනවා. ප්‍රශ්නක 50 මනරම් ව්‍යාපාරයේ 2020 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය දෙනවා. සාමාන්‍ය විදිහට ජංගම නොවන වත්කම් පිරිවැය සමුචිතශය ධාරණගේ ජංගවත්කම් මේ වගේම හිමිකම හා වගකීම් ජංගම නොවන වගකීම් ජංග වගකීම්
පහලින් තව අතිරේක තොරතුරු දෙන සටහන් කියලා. එක තොගවල පිරිවැය රුපියල් ලක්ෂ 30ක් වූ අතර ශුද්ධ ප්‍රත්‍යගය ලක්ෂ 26යි. දහස් වලින් කිව්වොත් නම් පිරිවැය 3000යි ශුද්ධ ප්‍රත්‍යගය 2600යි. දෙවෙනි කාරණේ කියලා තොග අගය කිරීමේ ප්‍රතිපත්තිය FIFO ක්‍රමයට අඛණ්ඩව අනුගමනය කරලා තියෙනවා කියලා කියනවා. එන්න මේකයි අහන්නේ අපෙන් ඉහත සඳහන් මූල තත්ත්ව ප්‍රකාශනයේ පිළියෙල කිරීමේදී සැලකිලිට ගෙන ඇති ගිණුම් කරන සංකල්ප කවරක්ද? යන්න පහත දැක්වෙන ඉංග්‍රීසි අක්ෂරය තුලින් ඉදිරිපත් කරන්න. ඔබ දැක්ක මේ මූල තත්ත්ව ප්‍රකාශනයේ පුරාවටම ඉංග්‍රීසි අක්ෂර තිබුණා එකින් එක. මෙම A B C D ආදී වශයෙන් දක්වලා තිබුණා. අපෙන් අහන්නේ මේ ඒ ඉංග්‍රීසි අක්ෂරයෙන් පෙන්වා තිබෙන ස්ථානයේ එතනට පදනම් වෙච්ච ගිණුම් කරන සංකල්පය අපි ලියන්නට ඕනේ. හොඳයි. අපි මෙහෙම ලියමු උත්තරේ. මෙතන අපි ලියමු. දැන් මෙතන මම දක්වලා තියෙන කෙටියෙන් මෙතන A. ඒ අකුරින් තියෙන්නේ මනරම් ව්‍යාපාරය. ඒ කියන්නේ මූල තත්ත්ව ප්‍රකාශනයේ නම් කරලා තිබෙනවා මනරම් ව්‍යාපාරය කියලා. මූල ප්‍රකාශනවල ව්‍යාපාර ඒකකේ නම යොදන්නේ නම යෙදුවි කියලා අපිට මඟ පෙන්වන්නේ මොන සංකල්පයෙන්ද? ඒකක සංකල්පය අනුවනේ. ඒකක සංකල්පයෙන් අපිට කියනවා ඒකකේ ව්‍යාපාර ඒකකේ නම තමයි මූල ප්‍රකාශන වලට යොදා ගන්න ඕනේ. අයිතිකරුගේ පුද්ගලික නම නෙමෙයි. එහෙනම් මේ ව්‍යාපාර ඒකකේ නම යොදලා තියෙන්නේ මොකද්ද? බලපාන සංකල්පය ඒකක සංකල්පය. දෙක දැන් B 2020 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනය පිළිල කරලා තියෙනවා. මූල ප්‍රකාශන කාලච්ඡේදයෙන් කාලච්ඡේදයට පිළියෙල කළ යුතුයි කියලා අපිට මඟ පෙන්වන සංකල්පය මොකද්ද? කාලච්ඡේද සංකල්පය. ඒ අනුව තමයි 2020 මාර්තු 31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනයක නම් කරලා තියෙන්නේ. කාලච්ඡේදයේ පැහැදිලිව දක්වලා තියෙනවානේ. බලපාන සංකල්පය තමයි කාලච්ඡේද සංකල්පය. C බලන්න C මොකද්ද කියලා? සියලු සංඛ්‍යා රුපියල් 1000 වලින් තියෙන්නේ. මේ මූල්‍ය ප්‍රකාශනයේ වටිනාකම් පෙන්වා තියෙන රුපියල් වලින් කියන එකත් කියනවා 1000 වලින් කියලාත් කියලා කියනවා. ඒතර මූල්‍ය මිනුම් සංකල්පයේ අනුව මුදලින් අගය කළ හැකි තොරතුරු පමණයි අපි ඉදිරිපත් කරන්නේ. ඒතර ඒ රටේ ක්‍රියාත්මක වන මුදල් ඒකකයේ මැනල සංඛ්‍යා ඉදිරිපත් කරන්න කියන මොන සංකල්පයෙන්ද? මූල්‍ය මිනුම් සංකල්පය. එහෙනම් මෙතන මේ රුපියල් 1000 වලින් පෙන්වා දී තිබීම රුපියල් වලින් මැන තිබීම කියන එකෙන් අපිට මඟ පෙන්වන සංකල්පේ ක්‍රියා කරලා තියෙන මොන සංකල්පය අනුවද? මූල්‍ය මිනුම් සංකල්පය අනුව. මූල්‍ය මිනුම් සංකල්පය නේද? AC D ජංගම නොවන වත්කම් පිරිවැයට දක්වලා තියෙනවා. වත්කම් මුල්වරට පිරිවැයට වාර්තා කළ යුතුයි කියලා ඉදිරිපත් කළ මොන සංකල්පයෙන්ද? ඓතිහාසික පිරිවැය සංකල්පය. එහෙනම් D වලට බලපාන්නේ ඓතිහාසික පිරිවැය සංකල්පය. E ජංගම නොවන වත්කම්. දැන් මේ මූල තත්ත්ව ප්‍රකාශනය අපි දැක්ක ජංගම නොවන වත්කම් ජංග වත්කම් වශයෙන් කොටස් කර බෙදලා වෙන් කරලා තියෙනවා. ව්‍යාපාරික මූල තත්ත්ව ප්‍රකාශනය හදනකොට වත්කම් ජංගම නොවන වත්කම් ජංග වත්කම් වශයෙන් වර්ග කිරීම සඳහා පදනම සපයන්නේ මොන සංකල්පයෙන්ද? අඛණ්ඩ සංකල්පය අනුව. ව්‍යාපාරය දිගින් දිගටම පවත්වන එක මේ කියන්නේ. මේ තියෙන ඉදිරි ජංග වත්කම් වලින් පෙන්නන ඉදිරි වර්ෂය තුළ උපලබ්ධ වන වත්කම්. ජංගම නොවන වත්කම් වලින් කියන ඉදිරි වසරේ පසු වුණත් දිගු කාලික වශයෙන් පවත්වා ගන්නා වත්කම් නේද? එහෙනම් මේ ඊ සඳහා පදනම් වෙන්නේ අඛණ්ඩ ප්‍රයත්න. අඛණ්ඩ ප්‍රයත්න සංකල්පය. F ජංග වත්කම්. તો ජංගම නොවන වත්කම් ජංග වත්කම් දෙකටම පදනම් වෙන සංකල්පය මොකද්ද? අඛණ්ඩ ප්‍රයත්න. මේකට උත්තරය අඛණ්ඩ ප්‍රයත්න. ඊළඟට G තොගේ අගය කරලා තියෙනවා 2600යි කියලා 1000 වලින්. තොගේ පිරිවැය 1000 වලින් 3000යි සුද්ධ ප්‍රත්‍යගය 2600යි. ඒතර මූල තත්ත්ව ප්‍රකාශනයේ තොගේ තියෙන 2600. කියන්නේ අවමගයෙන් තියෙන්නේ. තොගේ අවමගයට පිරිවැය හෝ සුද්ධ ප්‍රත්‍යගය යන වටිනාකම් දෙකෙන් අවමගයට තොගේ අගය කළ යුතුයි කියන සපේන මඟ පෙන්වීම කරන ප්‍රධාන සංකල්පය මොකද්ද? විචක්ෂණ සංකල්පය. නේ ප්‍රධානම එක විචක්ෂණ සංකල්පය. G ඊළඟට H අකුරෙන් මොකද කියන්නේ? ඉදිරියට ගියව රක්ෂණ කරලා තියෙනවා.
ව්‍යාපාරයේ ඉදිරියට ගෙවූ වියදම් ගලපලා තියෙනවා. ඉදිරියට ගෙවූ වියදම් උපචිත වියදම් ලැබිය යුතු ආදායම් කලින් ලැබූ ආදායම් ගැලපීම කරන්නේ මොන සංකල්පයේ බලපෑමද? උපචිත සංකල්පය. උපචිත සංකල්පය අනුගමනය කරන නිසා තමයි ඉදිරියට ගෙවූ වියදම් වාර්තා වෙලා තිබෙන්නේ. සංකල්පය උපචිත සංකල්පය. ඊළඟට I. මෙතින් හිමිකම යටතේ ප්‍රාග්ධනය වාර්තා කරලා තිනවා. අයිතිකරුගේ ප්‍රාග්ධනය, අයිතිකරුගේ ගැනලි, අයිතිකරුගේ අයිති සුද්ධලාභී හිමිකම නිවැරදි ගණනය කරලා අයිතිකරුගේ හිමිකම වෙනම පෙන්눔 කළ යුතු කියන්නේ මොන සංකල්පින්ද? ඒකක සංකල්පය අනුව නේද? ප්‍රාග්ධනය වාර්තා කරලා තියෙනවා ඒකක සංකල්පය. ඊළඟට J ඊළඟ අකුර J මේක මෙතන G නෙමෙයි J වෙන්න ඕනි. මම නිවැරදි කරන්නම්. එතන අකුර G අපි දැන් හදලා ඉවරනේ මේක J වෙන්න ඕනි. මේක නේද? ප්‍රාග්ධනයට සුද්ධ ලාභ එකතු කරලා තියෙනවා. ප්‍රාග්ධනයෙන් සුද්ධ ලාභ එකතු කරලා ගැළඳ අඩු කිරීම ඒවා සිදු කරන්නේ මොන සංකල්පය අනුවද? ඒකක සංකල්පය අනුව. මොකද සුද්ධ ලාභය අයිතිකරුට. අයිතිකරුගේ හිමිකම නිවැරදිව පෙන්වීම සඳහා ප්‍රාග්ධනයට සුද්ධ ලාභය එකතු කළ යුතුයි. ඒ කියන්නේ ඒකක සංකල්පයේ බලපෑමනේ. උත්තරේ ඒකක සංකල්පය. ඊළඟට K. කල්බදු නැහිමේ වාර්තා කරලා තියෙනවා. කල්බදු නැහිමියන් වාර්තා කරලා තියෙන කල්බදු ක්‍රමයට ගත්ත වත්කම් වාර්තා කළ නිසා වත්කම ජංගම නවර වත්කම් වල පෙන්눔 කරනවා වගකීමක් වශයෙන් පෙන්눔 කරනවා කල්බදු නැහිමියෝ කියලා. දැන් කල්බදු නැහිමියන් කල්බදු ක්‍රමයට වත්කමක් ගත්තාම නීතිමය අයිතිය නැහැ. නීතිමය අයිතිය නැතත් ඒ වත්කමක්සේ හඳුනාගන්නේ මොන සංකල්ප නිසාද? යථාරූපී සංකල්ප නිසානේ. ඉතින් අපි දන්නවා නීතිමය අයිතිය නෙමෙයි අපි බලන්නේ ගිණුම් කර යථාර්ථය. මූල්‍ය යථාර්ථය අනුව ඒක ව්‍යාපාරයේ වත්කමක් ලෙස හඳුනා ගන්න ඕනේ. යථාරූපී සංකල්පය. මේ සංකල්ප පාඩමේ දීර්ඝ වශයෙන් හඳුනාගත්ත මේවා නේද? ඊළඟට තියෙන්නේ L. උපචිත කුලී. මං කිව්වේ උපචිත වියදම් ඉදිරියට ගෙවූ වියදම් කලින් ලැබූ ආදායම් ලැබිය යුතු ආදායම් වාර්තා කරලා නම් මොකක්ද අනුගමනය කරලා තියෙන සංකල්පය? උපචිත සංකල්පය නේද? උපචිත සංකල්පය අනුගමනය කරලා තියෙනවා. M. ඉතින් M සමුච්චිත ෂය. ජංගම නොවන වත්කම් වල නැත්නම් ස්ථාවර වත්කම් වල සමුච්චිත ෂය හඳුනාගෙන වාර්තා කරලා තියෙනවා. එතකොට සමුච්චිත ෂය වත්කමේ පිරිවැන් අපි අඩු කරලා ධාරණගේ දාන්නේ නේද? මේ තුලින් වත්කම් ෂය කරලා තියෙනවා සමුච්චිත ෂය වෙන් කිරීම ඇති කරලා තියෙනවා ෂය වෙන් කිරීම ඇති කරලා තියෙනවා ඒ අනුව පිරිවැන් එක අඩු කරලා පෙන්නලා තියෙනවා. එතකොට දැන් වත්කමේ ධාරණගේ වශයෙන් දක්වන්නේ පිරිවැය නෙමෙයි එතකොට. පිරිවැන් ෂය අඩු කරලා පසු වගේ. මේ තුලින් අනුගමනය කළ තිබෙන සංකල්ප කිහිපයක් තියෙනවා. ප්‍රධානම සංකල්පය මොකද්ද? විචක්ෂණ සංකල්පය. විචක්ෂණ සංකල්පය කියන්නේ වත්කමක අගය ආදායම් හා වත්කම් අධිතක්සේරුවක් නොකළ යුතුයි. වියදම් හා වගකීම් අවතක්සේරුවක් නොකළ යුතුයි. එහෙම නැත්නම් ඌණ ගණනය නොකළ යුතුයි නේද? ඒතර මෙතින්දි වත්කමේ පිරිවැන් ෂය අඩු කරලා වත්කමේ ධාරණගේ පෙන්වීම තුලින් වත්කමේ අගය අධිකරණය වෙලා නැහැ එතකොට. අනිත් පැත්තෙන් ෂය වෙන් කරලා තියෙනවා. ෂය වෙන් කිරීම තුලින් ව්‍යාපාරයේ මේ ආරක්ෂාකාරී වෙන ආදායමින් ලාභය ගණනය කරන ආදායම් ප්‍රකාශන ෂය ඉවත් කරලා තියෙනවා. ඒතර ආරක්ෂාකාරී ලාභයක් තමයි පෙන්වුම් කරලා තියෙන්නේ. ලාභය අඩුවෙන් තක්සේරු වන ක්‍රම සහ විධි අනුගමනය කරලා තියෙන්නේ. ඉතින් මෙතෙන්දී ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ විචක්ෂණ සංකල්පය. තව අපිට මේ බලපාන අඛණ්ඩ ප්‍රයත්න සංකල්පය බලපානවා කියන පුළුවන් ෂය වෙන් කිරීම තුලින් ව්‍යාපාරයේ දිගටම පවතිනවනේ වත්කම් නැවත ලබා ගැනීමට අවශ්‍ය අරමුදල ගොඩනගලා තියෙනවා කියන්න පුළුවන්. ප්‍රධානම සංකල්පය විචක්ෂණ දෙවන සංකල්ප වශයෙන් අපෝන අඛණ්ඩ ප්‍රයත්න කියන්න පුළුවන්. විචක්ෂණ සංකල්පය. ඊළඟට N තොගය පිරිවැය වෙන මනාවරණය කරලා තියෙනවා. සුද්ධ උපලබ්ධයක වෙන මනාවරණය කරලා තියෙනවා. තොග අගය කළ පදනම් මනාවරණය කරලා තියෙනවා. තොග සම්බන්ධ තොග අගයන් සම්බන්ධ සියලු විස්තර වැදගත් තොරතුරු අනාවරණය කරලා තියෙනවා. මොකක්ද සංකල්පය? අනාවරණ සංකල්පය. ඔන්න ඔය ආකාරයට තමයි ඔය ප්‍රශ්නෙට පිළිතුරු සපයන්නට ඕනේ. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. පහත ප්‍රකාශන හරිනම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණ යොදන්න. ප්‍රකාශන දෙනවා ඔබට 5ක්
මේවා හරිද වැරදිද කියලා අපෙන් අහන්නේ. ප්‍රකාශනයෙන් කියවෙන අදහස හරිද වැරදිද? එක ව්‍යාපාරය දැකිය හැකි අනාගතයේ දක්වා පවතින යන උපකල්පනයේ මත මූල්‍ය ප්‍රකාශන පිළිල කරයි. ව්‍යාපාරය දැකිය හැකි අනාගතයක් දක්වා ගමන් කරනවා කියන එක. හරිනේ? දිගින් දිගටම පවතින සත්‍යයි. ගණනය කිරීමේදී කාලච්ඡේදයට අදාළ සියලු ආදායම් මුදලින් ලැබුණත් නැතත් ආදායම් ලෙස හඳුනා ගන්නට ඕනි. කාලච්ඡේදයට අදාළ සියලු වියදම් මුදලින් ගෙවුවෝ පමණක් වියදමක්සේ සටහන් කරේ. ඒක හරිද? නෑ. උපජි සංකල්ප කියන්නේ ඒක නෙවෙයිනේ. ආදායම් වියදම් දෙකම එක විදිහට යන්නේ. ආදායමක් මුදලින් ලැබුණත් නැතත් ආදායමක්සේ හඳුනා ගන්නවා වගේම වියදමක් ගෙවුවත් නොගෙවුවත් වියදමක්සේ හඳුනාගත යුතුයි. ගෙව ප්‍රමාණය පමණක් නෙමෙයි. මේ කියන්නේ ආදායම ලැබුණත් නැතත් හඳුනා ගන්නවලු වියදම ගෙවුවොත් පමණක් හඳුනා ගන්නවලු. ප්‍රකාශනයේ අසත්‍යයි. 3. ව්‍යාපාරයේ අකණ්ඩ වූ ජීව කාලයේ කාලච්ඡේද වශයෙන් බෙදා එක් එක් කාලච්ඡේදයේ මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීම කරයි. හරිනේ? අකණ්ඩ කාලයේ කොටස් වශයෙන් බෙදාගෙන තමයි මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නේ. හරි සත්‍යයි. 4. ව්‍යාපාරයක් සිදුවන ගනුදෙනු හා සිද්ධීන් අතුරින් මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණක් හඳුනාගෙන වාර්තා කරයි. සත්‍යයි. 5. ගිණුම්කරණයේදී ව්‍යාපාරික ගනුදෙනු හා සිද්ධීන් ව්‍යාපාරයේ පොත්වල වාර්තා කිරීමේදී ව්‍යාපාරයට අයිතිකරුවන්ගෙන් ස්වාධීන පැවැත්මක් ඇතැයි සැලකේ. අයිතිකරුවන්ගේ වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇතැයි සැලකේ. කතාව හරිනේ. අයිතිකරුවන්ගේ මෙතන වචන කඩිත වෙන් වූ කියලා එන්න ඕනේ. අයිතිකරුවන්ගෙන් වෙන් වූ ස්වාධීන පැවැත්මක් ඇතැයි සැලකේ. කතාව හරි. මේ අහුරු කරන තිබුණත් කතාව හරි. 60. පහත හිස්තන් වලට අදාළ සංකල්පය දක්වන්න. මෙතන වාක්‍යයක් දෙනවා හිස්තනක් තියලා හිස්තනට උචිත සංකල්පයක් අපෙන් අහන්නේ. 1. ව්‍යාපාරිකයා සිය පුද්ගලික ප්‍රයෝජනට ගන්නා ව්‍යාපාරයෙන් ලබා ගන්නා බඩු ගැනලි වශයෙන් සලකන්නේ මොන සංකල්පය අනුවද? අයිතිකරු සිදු කර භාණ්ඩ ගැනලි මුදල් ගැනලි වශයෙන් සලකන්නේ මොන සංකල්පය අනුවද? ඒකක සංකල්පය අනුනේ. ඒකක සංකල්පය අනුව අයිතිකරු ව්‍යාපාරය දෙන්නේ. ඒකක සංකල්පය. 2. මුදලින් මැනියකි ගනුදෙනු පමණක් මූල්‍ය ප්‍රකාශන ඇතුළත් කරන්නේ මොකද්ද? මූල්‍ය මිනුම් සංකල්පනේ. මූල්‍ය මිනුම් සංකල්පය අනුවයි නේද? 3. ව්‍යාපාරික වත්කම් හා වගකීම් ජංගම හා ජංගම නොවන වත්කම් ලෙස වර්ග කරන්නේ මොකක්ද සංකල්පය? ඛණ්ඩ පැවැත්ම නේද? මතකයිද අපි ඉගෙන ගත්ත ඔක්කොම. ඛණ්ඩ පැවැත්ම සංකල්පය. සංකල්පයක තියෙනවනේ. 4. ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නේ සංකල්ප නෙවෙයි. දැන් ගිණුම් කාලච්ඡේදයෙන් මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නේ කාලච්ඡේද සංකල්පය අනුව. ආදායම් ප්‍රකාශන හදන්නේ මූලදත්ත ප්‍රකාශන හදන්නේ නේද? සමහරක් දේවල් සඳහා සංකල්ප කීපයක් තියෙන අවස්ථා තියෙනවා. එහෙනම් එකක් ඇහුවොත් ප්‍රධානම කියලා ලියන්න. ඒව අහලා නැත්නම් කීපෙම ලියන්න. ප්‍රශ්න 61 පහත දැක්වෙන එක් එක් අවස්ථාවට වඩාත් සම්බන්ධිත ගිණුම් කරන සංකල්පය දක්වන්න. මෙන්න මේ අවස්ථාවට වඩාත්ම ගැලපෙන සංකල්පය. ඒ සමාගමක ආදායම් ප්‍රකාශනයේ ආදායම් හඳුනා ගන්නු ලබන්නේ ඒ ඉපයූ විටය. ආදායමක් ඉපයූ විට හඳුනා ගන්න කියන මඟ පෙරෙන සංකල්පය මොකද? ඒ මෙතන ලියමු උත්තරේ. උපලබ්ධි සංකල්පය. B. මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී සමාගමක ජීව කාලයේ මාස 12ක් බැගින් වූ කාලච්ඡේද වලට බෙදා වෙන් කෙරේ. කාලච්ඡේද අනුව මූල්‍ය ප්‍රකාශන පිළිල කරන්නේ කාලච්ඡේද සංකල්පනේ. C. සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමේදී උද්දමනය සඳහා ගැලපුම් කරනු ලැබේ. උද්දමනය කියන්නේ මිල ගණන් ඉහළ යාම. ගිණුම් කරන්නේදී මිල ගණන් ඉහළ යාම වාර්තා කරන්නේ නැහැනේ. මුදලයාගේ ස්ථාවරයි කියලා සලකන්න කියලා මොන සංකල්පෙන්ද? මූල්‍ය මිනුම් සංකල්පනේ. D. වගකීම් සහතික සම්බන්ධී මතවේගි ගෙවීම සඳහා ප්‍රතිපාදනයෙන් සමාගමක මූල්‍ය ප්‍රකාශන කරයි. ව්‍යාපාරයේ භාණ්ඩ විකිණීමේදී වොරන්ටි කාඩ්ස් වගකීම් සහතික නිකුත් කර තිබෙනවා නම් ඒවැ ඇතිවේග අනාගතයේ ඇතිවේග අලාභ සඳහා වර්තමානයේ වෙන් කිරීම කළ යුතුයි. මොකද සංකල්පේ විචක්ෂණ නැත්නම් ආරක්ෂණ සිද්ධාන්තේනේ. ආරක්ෂණ එහෙම නැත්නම් විචක්ෂණ දෙකම එකම අදහසනේ. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්න අංකයට 62.
බලන්න ප්‍රශ්න අංක 62. ශ්‍රී ලංකා වේටෙක්ස් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ පහත් සඳහන් එක් අවස්ථාවට වඩාත් අදාළ වන ගිණුම් කරන සංකල්පය. ඉස්සර වගේ ප්‍රශ්නයක් ප්‍රකාශන කිහිපයක් දෙනවා මෙතනට බලපාන වඩාත්ම අදාළ වන සංකල්පය අහන්නේ. ඒ රෙදිතොගේ ජංගවත්කම් ලෙසත් මහාන මෙසින් ජංගම නොවන වත්කම් ලෙසත් වරක් කරනවා. රෙදිතොගේ කියන්නේ ඉදිරි වර්ෂ තුළ විකුණන වත්කමක්, මහාන මෙසින් දීර්ඝකාලීන ප්‍රයෝජන තියෙන වත්කමක්. එහෙම කරන්නේ මොන සංකල්පවලද? අඛණ්ඩ පැවැත්මනේ. අඛණ්ඩ පැවැත්ම සංකල්පය. දෙක වර්ෂය තුළදී ගෙවූ කර්මාන්තශාලා කුලියෙන් කොටසක් ඉදිරියට කළ ගෙවීමක් ලෙස හඳුනාගන්න. ඉදිරියට ගෙවූ කුලිය වෙනම හඳුනාගෙන තියෙන මොකද්ද? සංකල්පය. උපචිත සංකල්පය. C වර්ෂය අවසාන රෙදිතොගේ පිරිවැය ශුද්ධ පළද්දගේ දෙකෙන් අඩු වටිනාකමට අගය කරනවා. තොගේ අවමගට ගැනීම මොකද්ද? ආරක්ෂණ නේද? නැත්නම් විචක්ෂණ සංකල්පය. D ඇඟලුම් විකුණන අවස්ථාවේදී විකුණුම් ආදායමක්සේ හඳුනා ගැනීම මොකද්ද? තොගේ වික්කයන් පස්සේ විකුණුම් ආදායමක්සේ හඳුනා ගන්න මොකද්ද? උපලබ්ධි සංකල්පය. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න 63 උසස් පෙළ 2019 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න හතර කියවන්න. ව්‍යාපාරික ගිණුම් කරන සංකල්ප භාවිතයේ සම්බන්ධයෙන් පහත දැක්වෙන කුමන ප්‍රකාශය සත්‍ය වන්නේද? කුමන ප්‍රකාශය? ප්‍රකාශ පහක් දෙනවා. මේ ප්‍රකාශ පහෙන් හතරක් සාවද්‍යයි, එකක් නිර්වාද්‍යයි. සාවද්‍ය හතර බැහැර කළ නිර්වාද්‍ය ප්‍රකාශය තෝරන්න ඕනේ. කුමන ප්‍රකාශය සත්‍ය වන්නේද? ව්‍යාපාරික ගිණුම් කරන සංකල්ප භාවිතයෙන් පොදුවේ එක සංකල්පයක් කියලා නෑ, පොදුවේ සංකල්ප භාවිතයෙන් තමයි මේක අහන්නේ. සාමාන්‍ය කොටස් හිමියන්ට ගෙවන ලද ලාභාංශ රඳවාගත් ඉපයීම් වලින් අඩු කර පෙන්වීම සඳහා පදනම සපයන්නේ ඒකක සංකල්පයයි. සාමාන්‍ය කොටස් හිමියන් ලාභාංශ ගෙවුවාම මේක රඳවාගත් ඉපයීම් වලින් අඩු කරලා වෙනම පෙන්වනවා. අපි කොටස් ප්‍රාදන ගලප ගන්න රඳවාගත් ඉපයීම් ලාභාංශ අඩු කරලා ඉතිරි ප්‍රමාණය, ඉතිරි ශේෂය. ඒතර එය එසේ කරන්නේ ඒකක සංකල්පය අනුවයි. ඒ ප්‍රකාශය හරිද වැරදිද? හරිනේ. ඒකක සංකල්පය අනුව මූල තත්ත්ව ප්‍රකාශනයේදී අපි අයිතිකරුවාට තියෙන හිමිකම නිවැරදිව පෙන්වුම් කළ යුතුයි. අයිතිකරුවාට තියෙන නිවැරදි හිමිකම පෙන්වුම් කිරීමට නම් උපයූ ලාභයෙන් එයා ගත්තු ප්‍රමාණය අයින් කරන්න, අඩු කරන්න ඕනේ. අඩු කළ ඉතිරි ප්‍රමාණය පෙන්වන්න ඕනේ. තනින් කේවල ස්වාම ව්‍යාපාරයක් නම් සුද්ධ ලාභයෙන් අපි ගැලණි අඩු කරලා පෙන්වන්නේ. ඒ වගේ තමයි මේ කියන්නේ. රඳවාගත ඉපයීම් වලින් අඩු කරලා පෙන්වන්න ඕනේ. කොටස් හිමියන්ට ගෙවු ලාභාංශ හරි. පළවෙනි එක හරි. දැන්ටමත් නම් සත්‍ය ප්‍රකාශය වෙන්නේ එක තමයි. ඒ කියන්නේ අනිත් හතරම එකයිනේ සත්‍ය ප්‍රකාශය වන්නේ. මේක තමයි උත්තර වෙන්නම අනිත් හතරත් කියලා බලමු. නමුත් ඒවායේ අනිවාර්යයෙන්ම නිර්වත් තත්වයක් ඇති. ලැබිය යුතු ආදායම් මූල තත්ත්ව ප්‍රකාශනයේ ජංගම වත්කමක් ලෙස වර්ග කිරීම සඳහා පදනම සපයන්නේ ප්‍රමාණාත්මක සංකල්පයයි. ඒක සත්‍යයිනේ. හරි. තුන නහිමෙන්ගේ ලද වට්ටම් ආදායමක් ලෙස හඳුනා ගැනීම සඳහා පදනම සපයන්නේ ගැළපුම් සංකල්පයයි. සත්‍යයිනේ. හතර ණයගැතියන්ට දුන් වට්ටමක් වියදමක් ලෙස හඳුනා ගැනීම සඳහා පදනම සපයන්නේ උපලබ්ධ සංකල්පයයි. සත්‍යයිනේ. පහ අසම්භාව්‍ය වගකීම් මූල තත්ත්ව ප්‍රකාශනය තුළ වගකීමක් ලෙස හඳුනා ගැනීමට පදනම සපයන්නේ විචක්ෂණ සංකල්පය. අසත්‍යයිනේ. අසම්භාව්‍ය වගකීම් මූල ප්‍රකාශන පෙන්වන්නේ නැහැනේ. හරි. එහෙනම් මේ ප්‍රකාශය මේ ප්‍රශ්නක් 63 දී පිළිතුරු ප්‍රකාශන පහෙන් හතරක්ම අසත්‍යයි, එකක් තමයි හරි. ඒතර නිවැරදි පිළිතුර වෙන අංක 1. පළවෙනි උත්තරේ තමයි සත්‍ය ප්‍රකාශනයක් වන්නේ. හොඳයි අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ප්‍රශ්න අංක 64 බලන්න. ගිණුම් කරන සංකල්ප භාවිතය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය හෝ ප්‍රකාශ නිවැරදි වේද? ප්‍රකාශන එකක් නෙමෙයි, එකක් හෝ කිහිපයක් තියෙන්න පුළුවන්. මේ ප්‍රකාශන තියෙනවා A B C තුනක්. මේවා අතුරින් ගිණුම් කරන සංකල්ප භාවිතය සම්බන්ධයෙන් නිවැරදිය හැඟෙන ප්‍රකාශ තෝරන්න කියලා තියෙනවා. එක බලන්න. ණයගැතියන් සහ නහිමියන් හඳුනා ගැනීම සඳහා උපචිත සංකල්පයේ පදනම සපයනු ලබයි. මොකද ඔබ හිතන්නේ මේ ප්‍රකාශනේ හරිද වැරදිද? සත්‍යයි. හරිනේ. අපි ඉගෙනගත්ත උපචිත සංකල්පය ඉගෙන ගන්නකොට උපචිත සංකල්පයේදී අපි ඉදිරියට ගෙවු වියදම්, ලැබිය යුතු ආදායම්, කලින් ගෙවු වියදම්, ලැබිය යුතු මේ උපචිත වියදම් ගලප ගන්නවානේ. එතෙන්දී ඒවා වගකීම් වත්කම් ස්වරූපයක් ගන්නවා. ණයගැති නහිමි ස්වරූපයක් ගන්නවා. වෙළඳ ණයගැතියන් වෙළඳ නහිමියන් නොවුනට දැන් උපචිත වියදමක් කියන වගකීම නහිමි ස්වභාවයක් ගන්නවා.
ලැබිය යුතු ආදායම කියන වත්කමක්. ඒ වගේ මේක ණයගැති ස්වභාවයක් ගන්න අපිට එන්න තියෙන දෙයක් නේ. ඒ නිසා ණයගැතියන් සහ නහිමියන් හඳුනා ගැනීමට උපචිත සංකල්පයේ මඟ පෙන්වීමක් කරනවා. පදනම සපයනවා. මේ ප්‍රකාශනය සත්‍යයි. B පිරිවැය හා ශුද්ධෝපලබ්ධක යන දෙකෙන් අඩු වගේට තොග මැනීම සඳහා ගැලපුම් සංකල්පයේ පදනම සපයයි. තොග පිරිවැයට හා පිරිවැය හෝ ශුද්ධෝපලබ්ධක කියන වටිනාකම් දෙකෙන් අවමගේට අගය කළ යුතුයි කියලා අපට ප්‍රධාන වශයෙන් මඟ පෙන්වන සංකල්පය විචක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්පය නේද? නමුත් ගැලපුම් සංකල්පෙනුත් ඒ මඟ පෙන්වීම කරනවා. දැන් ගැලපුම් සංකල්පයේදී කියනවානේ ආදායම ඉපීමට දායක වූ වියදම ගන්න කියලා. එතකොට අපි දැන් තොගේ පිරිවැයට වඩා ශුද්ධෝපලබ්ධකයේ අඩු නම් ඒ වෙනස අපි ලාභයෙන් ලියහරිනවනේ. ඒ ලාභයෙන් ලියහැරීම කරන්නේ උතර ආදාය ඉපීමට දරුව වියදමක් ලෙස. ඒ නිසා තොගය පිරිවැයට හෝ ශුද්ධෝපලබ්ධකයට යන දෙකෙන් අවමගයට ගත යුතුයි කියන තුල ප්‍රකාශනය තුල ප්‍රධාන වශයෙන් ඉන්නේ විචක්ෂණ සංකල්පය. නමුත් ගැලපුම් සංකල්පයත් බැහැර කරන්න බෑ. ගැලපුම් සංකල්පෙනුත් යම් තාක් දුරට ඒක මඟ පෙන්වීමක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රකාශනය වැරදි කියලා කියන්න බෑ. මේකත් අපි නිවැරදි ප්‍රකාශනයක් වශයෙන් ගන්න පුළුවන්. මොකද සමහරක් අගයන් වාර්තා කරන සංකල්ප කිහිපයක් සම්බන්ධ වෙනවා. C මූල තත්ත්ව ප්‍රකාශනය තුළ වත්කම් සහ වගකීම් ජංගම හා ජංගම නොවන ලෙස වර්ගීකරණය කිරීම සඳහා අඛණ්ඩ පැවැත්ම සංකල්පය මඟ පෙන්වීම කරයි. සම්පූර්ණ නිවැරදි නේද? වත්කම් ජංගම නොවන වශයෙන් බෙදා දක්වන ප්‍රධාන වශයෙන්ම අඛණ්ඩ පැවැත්ම සංකල්පය අනුව. නිසා මේ ප්‍රකාශන තුනම නිවැරදි ප්‍රකාශනසේ හඳුනා ගන්න පුළුවන්. එහෙනම් හරි උත්තරේ අංක 5. A B හා C යන සියල්ලම. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමට අදාළව ගිණුම් කරන සංකල්ප භාවිතා කිරීම සම්බන්ධයෙන් පහත සඳහන් කුමන ප්‍රකාශ නිවැරදි වන්නේද? මූල්‍ය ප්‍රකාශන පිළිල කිරීමට අදාළව ගිණුම් කරන සංකල්ප භාවිතා කිරීම සම්බන්ධයෙන් මේ ප්‍රකාශන අතුරින් නිවැරදි ප්‍රකාශ මොනවද කියලා අහන්නේ. ඒ මූල්‍ය ප්‍රකාශන තුල හිමිකම වෙනම මූලිකාංගයක් ලෙස හඳුනා ගැනීම සිදු කරන්නේ ඒකක සංකල්පය අනුවයි. හරිද වැරදිද? හරිනේ. හිමිකම වෙනම පෙන්වන්නේ ඒකක සංකල්පය අනුවනේ. හරි. B මූල්‍ය ප්‍රකාශන වල වත්කම් හා වගකීම් ජංගම හා ජංගම නොවන ලෙස වර්ගීකරණය කරන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පය අනුවයි. හරි. අපි දැන් කීප වතාවක්ම කතා කරා මේකනේ. C එක් එක් කාලච්ඡේදයේ ඡය ආදායම් ප්‍රකාශනය හඳුනාගන්නේ ගැලපුම් සංකල්පය අනුවයි. හරි. ඡය ආදායම් ප්‍රකාශනයේ වියදමක්සේ හඳුනා ගන්න අදාළ වන සංකල්ප කිහිපයක් තියෙනවා. ඒ ප්‍රධානයක් ගැලපුම් ඊට අමතරව ආරක්ෂක සංකල්පය, කාලච්ඡේද සංකල්පයවත් ගන්න පුළුවන්. ප්‍රධානයක් ගැලපුම්. එනම් මේ ප්‍රකාශන තුනම නිවැරදි. එන උත්තරේ අංක 5. A B C සියල්ලම නිවැරදි. 66 පිරිවැය හා ශුද්ධෝපලබ්ධකයේ යන අගයන් දෙකෙන් අඩු වටිනාකමට මූල්‍ය ප්‍රකාශන තුල තොගය හඳුනා ගැනීම පහ සඳහන් කුමන ගිණුම් කරන සංකල්පයට පදනම සපයයිද? ප්‍රමාණාත්මක හා ගැලපුම්. ගැලපුම් හා කාලච්ඡේද. විචක්ෂණ හා උපලබ්ධ. විචක්ෂණ හා ඓතිහාසික පිරිවැය. විචක්ෂණ හා ගැලපුම්. නායි බලන්න වාක්‍ය පිරිවැය හා ශුද්ධෝපලබ්ධ මේ සංකල්ප දෙකක් අහනවා කිය. පිරිවැය හා ශුද්ධෝපලබ්ධකයේ යන දෙකෙන් අඩු වටිනාකමට මූල්‍ය ප්‍රකාශන තුල තොගය හඳුනා ගැනීම සඳහා පහත කුමන ගිණුම් කරන සංකල්ප පදනම සපයනවද? ඔබ දන්නවා පිරිවැය හා ශුද්ධෝපලබ්ධක දෙකෙන් අඩු වගේට ගන්න කියන එක තුල ප්‍රධානම සංකල්පය වෙන්නේ මොකද්ද? විචක්ෂණ සංකල්පය. ඒකම අහනවා මෙතන තව සංකල්පයක්. ප්‍රමාණාත්මක හා ගැලපුම් වෙන්න බෑ. නේද? විචක්ෂණ නැහැනේ. කොහොමත් නැහැ. ගැලපුම් හා කාලච්ඡේද විචක්ෂණ ප්‍රධානක ඒක එකක් වෙන්න බෑ. විචක්ෂණ හා උපලබ්ධි. මෙතන විචක්ෂණ තිබ්බත් අනික උපලබ්ධිනේ. උපලබ්ධි සංකල්පය එන්නේ ඒකේ ආදායම හඳුනා ගැනීමට ඒක එන්නේ නැහැ. විචක්ෂණ හා ඓතිහාසික පිරිවැය. විචක්ෂණ කොහොමද තියෙනවනේ? ඓතිහාසික පිරිවැයක් තියෙනවා. තොගේ ඓතිහාසික පිරිවැයක් තියෙනවනේ. ඒකනේ සුත්පලද්දක කපාරින්නේ. ඒක දැනට අපි හොම තියාගමු. විචක්ෂණ හා ගැලපුම්. විචක්ෂණ සංකල්පයේ තියෙනවා. පිරිවැය හා සුද්ධපලද්දක දෙකෙන් අවමගයට තොගේ ගන්න කියලා කියනවා. එතකොට ගැලපුම් සංකල්පය කියනවා ආදායම් ඉපීමට දායක වූ වියදම ගන්න කියන එක. දැන් ඔබ දන්නවනේ තොගය පිරිවැයට හා සුද්ධපලද්දක දෙකෙන් අවමගයේ ගන්නකොට පිරිවැයට වඩා සුද්ධපලද්දකයේ අඩු නම් අනිවාර්යයෙන්ම ගන්න සුද්ධපලද්දකයේනේ. උතර වෙනස මොකද කරන්නේ? ලාභයෙන් කපා හරිනවා. උතර ඒක ආදායම් ඉපීමට දායක වෙච්ච වියදමක්සේ ලාභයෙන් කපා හැරීම කරනවා. එතකොට විචක්ෂණ හා ගැලපුම් මෙතන තියෙන්නේ. ගැලපුම් සංකල්පය තියෙනවා විචක්ෂණ. හතරවෙනි එක විචක්ෂණ අවමගට ගැනීම තුළ විචක්ෂණ
ඓතිහාසික පිරිවැය තොගේ ඓතිහාසික පිරිවැයට තියෙනවා. දැන් තොගය ඓතිහාසික පිරිවැයනේ පොත්වල තියෙන්නේ. ඒක සුද්ධ ප්‍රද්දාගේ දක්වා සුද්ධ ප්‍රද්දාගේ අඩු නම් අනිවාර්යයෙන්ම අවමගට කපහරනවා. සුද්ධ ප්‍රද්දාගේ වැඩි නම් ඓතිහාසික පිරිවැයටම පෙන්눔 කරනවා. නේද? ඒතර මෙතින්දි මේ අංක 4 සහ අංක 5 කියන ප්‍රකාශන දෙක තුල තමයි උත්තරේ දෝලණය වෙන්නේ. දැන් වඩාත්ම නිවැරදි උත්තරේ තෝරා ගන්න ඕනි. මේ දෙකේ විචක්ෂණ තියෙනවා. දෙකේ විචක්ෂණේ තියෙනවා. ඒ කියන්නේ අවම ආරක්ෂාකාරී ව්‍යාපාරයේ ලාභය ආරක්ෂාකාරී අයුරින් ගණනය කරනවා. මොකද තොක කපහැරීමක් ආදායම් ප්‍රකාශන නිසා ලාභය අඩුවෙන් තක්සේරු වෙන්නේ. ඒතර විචක්ෂණය කියනවා ලාභය අඩුවෙන් තක්සේරු වගේම වත්කම් අධිකරණය නොවිය යුතුයි. වත්කම් දැක්කේ අවමගේට. ඒතර ගැලපුම් සංකල්පය තුළ ලාභයේ ආදායම් ඉපීමට දායක වෙච්ච වියදම් පමණක් ආදායම් ප්‍රකාශනයේදී ගැලපීම් කළ යුතුයි. ඒතර මෙම උත්තර දෙකෙන් වඩාත්ම නිවැරදි කියලා අපිට ගන්න පුළුවන් අංක 5. විචක්ෂණය හා ගැලපුම් සංකල්පය. හරි නේද? හොඳයි. 67 ව්‍යාපාරයක පහත ගනුදෙනු සිදු විය. ඒ රුපියල් 2 ලක්ෂයක භාණ්ඩ විකුණන ලද අතර එය විකුණුම් ආදායමක් ලෙස හඳුනා ගැනීම. B ණයගැතියන් සඳහා අඩමාන ණය වෙන් කිරීමක් සිදු කිරීම. C මූලතත්ත්ව ප්‍රකාශනයේ පිළිල කිරීම. ඉහත ගනුදෙනු හා සිදුවීම් සඳහා පදනම් වන මේ වචන වැරදි. ඉහත ගනුදෙනු හා සිදුවීම් සඳහා පදනම් වන ගැළපෙන ගිණුම් කරන සංකල්පවල අනුපිළිවෙල දක්වන්න. ඉහත ගනුදෙනු හා සිදුවීම් සඳහා පදනම් වන ගැළපෙන ගිණුම් කරන සංකල්ප අනුපිළිවෙල. මේ ABC වලට අදාළ සංකල්ප අනුපිළිවෙල අහන්නේ. එක රුපියල් 2 ලක්ෂයක භාණ්ඩ විකුණලා තියෙනවා. ඒ විකුණුම් ආදායමක් සේ හඳුනාගෙන තියෙනවා. මොකක්ද සංකල්පය? උපලබ්ධ. දෙක ණයගැතියන් සඳහා අඩමාන ණය වෙන් කිරීමක් කරලා තිබෙනවා. මොකක්ද සංකල්පය? අනිවාර්යයෙන්ම අඩමාන ණය සඳහා වෙන් කිරීමක් කරා නම් සංකල්ප දෙකක් ප්‍රධාන වශයෙන් බලපාන එකක් තමයි ආරක්ෂණ සංකල්පය, අනික ගැලපුම් සංකල්පය නේද? අපි බලමු මෙතන තියෙන්නේ මොනවද කියලා. 3 මූලතත්ත්ව ප්‍රකාශන පිළිල කිරීම. මූලතත්ත්ව ප්‍රකාශන පිළිල කිරීම එක පැත්තකින් ප්‍රධාන වශයෙන්ම කාලච්ඡේද සංකල්පය බලපානවා. අඛණ්ඩ ප්‍රයත්න සංකල්පයක් බලපානවා. උපචිත පදනම අනුව හැදෙන නිසා උපචිත සංකල්පයක් තියෙනවා. එතකොට එක උපලබ්ධි ඒකක අඛණ්ඩ ප්‍රයත්න. එක උපලබ්ධි හැර දෙක ඒකක නෙමෙයි නෑ එක වැරදි. B දෙක උපලබ්ධි ආරක්ෂණ විචක්ෂණ උපචිත. එක උපලබ්ධි හරි දෙක ආරක්ෂණ හරි තුන්වෙනි උපචිත මූලතත්ත්ව ප්‍රකාශනයේ පිළිල කිරීම ඍජුවම බලපාන කාලච්ඡේද සංකල්පය තමයි. තමතර අඛණ්ඩ ප්‍රයත්න සංකල්පයත් අදාළ කරගෙන පුළුවන් උපචිත පදනම අනුව හැදෙන නිසා උපචිත සංකල්පයත් අදාළ කරගෙන මේක දැනට නිවැරදි. C මූල්‍ය මිනුම් ආරක්ෂණ ඒකක. මූල්‍ය මිනුම් සංකල්පයේ ආරක්ෂණ ඒකක. ඒක අදාළ නැහැ මෙතනට නේද? 4 යථාරූපී උපලබ්ධි උපචිත. අංක 1 යථාරූපී නෙවෙයි ඒක අනිවාර්ය උපලබ්ධිනේ. 5 උපචිත ප්‍රමාණාත්මක අඛණ්ඩ. ඒකත් නෙමෙයි. එහෙනම් නිවැරදි පිළිතුරසේ ගන්න වෙන අංක 2. මේ තියෙන තොරතුරු අනුව නම් නිවැරදි පිළිතුර අංක 2. 68 පහත ගිණුම් කරන පිළිවෙත් වලට අදාළ වඩාත් උචිත ගිණුම් කරන සංකල්පය සඳහන් කරන්න. මේවට අදාළ වන උචිත ගිණුම් කරන සංකල්පය අපෙන් අහනවා. ගිණුම් කරන පිළිවෙත සංකල්පය. ඒ විකුණු භාණ්ඩ සඳහා ලබා දුන් වගකීම් සාතික සඳහා ප්‍රතිපාදනය සිදු කිරීම. අපි විකුණු භාණ්ඩ වෙනුවෙන් වගකීම් සාතික නිකුත් කරා නම් ඒ සඳහා ප්‍රතිපාදනයෙන් ඇති කිරීම වඩාත්ම ගැළපෙන සංකල්පය මොකද්ද? විචක්ෂණ නැත්නම් ආරක්ෂණ නේද? ආරක්ෂණ සංකල්පයකින් තව නමක් නේ විචක්ෂණ. B කල්බදු ක්‍රමයට ගත් ගොඩනැගිල්ලක් කල්බදු ගැනුම්කරුගේ පොත්වල වත්කමක් ලෙස වාර්තා කිරීම මොකද්ද? යථාරූපී සංකල්පනේ. C ෂය ලාභාලාභ ග්‍රීම තුළ වියදමක් ලෙස හඳුනා ගැනීම ප්‍රධාන සංකල්පය මොකක්ද? ඒකට ගැලපුම් විචක්ෂණත් එනවා. ගැලපුම් විචක්ෂණ සංකල්පයත් අපිට කියන්න පුළුවන්. ප්‍රධාන එක ගැලපුම් නේද? වත්කම් ජංගම සහ ජංගම නොවන ලෙස මූලතත්ත්ව ප්‍රකාශන ඉදිරිපත් කිරීම. අඛණ්ඩ ප්‍රයත්නනේ. බලන්න ප්‍රශ්න අංක 69 ව්‍යාපාර ආයතනයක ගනුදෙනු සටහන් කිරීමේදී කඩවී ඇති ගිණුම් කරන සංකල්පය කුමක්ද? දැන් මෙතන තියෙනවා අවස්ථා 4ක්. මේ අවස්ථා 4දී ගිණුම් කරන සංකල්ප උල්ලංඝනය කරලා තියෙනවා. කඩ වෙලා තියෙනවා.
ඒ කඩ වූ සංකල්පය නිවැරදිව නම් කරන්න කියලා තමයි කියන්නේ. ඒ අවසන් තොගයේ ශුද්ධ උපලබ්ධයගේ පිරිවැයට අඩුවද මූල ප්‍රකාශන තුළ පිරිවැයටම වාර්තා කිරීම. පිරිවැයට වඩා ශුද්ධ උපලබ්ධයගේ අඩුයිලු. නමුත් වාර්තා කරලා තියෙන්නේ පිරිවැයටමයි. ඒ කියන්නේ අවමගේ ගත යුතු කියන නියමයට උල්ලංඝනය කිරීමක් වෙලා තියෙනවා. නියමය කඩ කරලා. තොගේ අවමගට ගත යුතුයි කියලා ප්‍රධාන වශයෙන් කියන්නේ මොන සංකල්පයේද? විචක්ෂණ සංකල්ප. වෙන කඩ වූ සංකල්පය මොකද්ද? විචක්ෂණ. සංකල්ප නේද? B ඉදිරි වර්ෂය සඳහා විකුණුම් අත්තිකාරමක් විකුණුම් ලෙස සටහන් කර තිබීම. ඉදිරි වර්ෂයේ වෙනුවෙන් ලැබුණු විකුණුම් අත්තිකාරම මේ වසරේ විකුණුම් වශයෙන් හඳුනාගෙන තියෙනවා. පැහැදිලිවම කඩ වෙලා තියෙනවා මොකද්ද? ආදායම හඳුනා ගැනීමේ මූලධර්මයේ හෙවත් උපලබ්ධි සංකල්පය. උපලබ්ධි සංකල්පය අනුව කලින් ලද අත්තිකාරමක් අපිට මේ වසරේ ආදායමක්සේ හඳුනා ගන්න බෑ. ඒක උපලබ්ධි වුවත් ඉපයු නැති ආදායමක්, නොඉපයු ආදායමක්නේ. භාණ්ඩ වල අයිතිය පැවරීමක් තාම වෙලා නැහැනේ. ඒ නිසා විකුණුම් ආදායම හඳුනා ගන්න බෑ. මෙතන කඩ වෙලා තියෙන උපලබ්ධි සංකල්පය. C වර්ෂය තුල ගෙවිය යුතු වියදම් නොසලකා මුදලින් ගෙවූ වියදම පමණක් ලාභාලාභ ගණනට හර කිරීම. මුදල් කියන්නේ වියදම් සලකලා තියෙන මුදල් පදනම උපචිත පදනම නෙමෙයි. කියන්නේ වර්ෂයට අදාළ වියදම ගන්නවා වෙනුවට මුදලින් ගෙවූ වියදම ලාභාලාභ ගණනට නැත්නම් ආදායම් ප්‍රකාශනට ඇතුළත් කරලා. කඩලා තියෙන සංකල්පය මොකද්ද? උපචිත සංකල්පය. උපචිත සංකල්පය අනුව කියනවනේ මුදලින් ගෙවුවත් නොගෙවුවත් කාලච්ඡේදයට අදාළ ප්‍රමාණය ගත යුතුයි කියලා නේද? මෙතන කඩ වෙලා තියෙන සංකල්පය තමයි මුදලින් ගෙවුවාගේ නරන් තියෙන උපචිත සංකල්පය. 4. දේපල පිරිත උපකරණ ප්‍රත්‍යාකරණය කළ වටිනාකමට මූල තත්ත්ව ප්‍රකාශනය දැක්වීම. දේපල ප්‍රත්‍යාකරණය කළ අලුත් වගේ පොත්වල පෙන්වුම් කරලා. ඒක වරදක් නෙමෙයි නම් සංකල්පයක් පටහැනි. මොකද්ද ඒ? ඓතිහාසික පිරිවැය සංකල්පය. මොකද ඓතිහාසික පිරිවැය සංකල්පය අපිට කියනවා වත්කමක් පොත්වල පෙන්වුම් කළ යුතු වන්නේ ඓතිහාසික පිරිවැයට නේද? ප්‍රත්‍යාකරණයකට නෙමෙයි. එහෙනම් උත්තරේ ඓතිහාසික පිරිවැය සංකල්පය නේද? ඔක තමයි ප්‍රශ්නෙට උත්තරය. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. කල් ප්‍රශ්න අංක 70 ගිණුම් කරන සංකල්ප වලට අදාළව පහත ප්‍රකාශ සත්‍යද අසත්‍යද යන දක්වන්න. ප්‍රකාශයේ සත්‍ය අසත්‍යභාවය. ප්‍රකාශන තියෙනවා 6ක්. සත්‍යයිද අසත්‍යයිද? එකයි අහන්නේ. බලන්න. එක ව්‍යාපාරයේ අයිතිකරුගේ නිවසේ විදුලි බිල ව්‍යාපාරයේ මුදලින් ගෙවීම ව්‍යාපාරයේ වියදමක්සේ සලකලා. අයිතිකරුගේ පෞද්ගලික වියදමක් ව්‍යාපාරයේ මුදලින් ගෙවුවා මේක ව්‍යාපාරයේ වියදමක්සේ සලකලාලු. එහෙම වුණොත් එතන අදාළ ඒ ප්‍රකාශය හරිද වැරදිද? වැරදිනේ අසත්‍යයිනේ. ඇයි ඒකක සංකල්පයෙන් එහෙම කරන්න බෑ නේද? ඒකක සංකල්පන අයිතිකරුගේ ව්‍යාපාරය දෙන්නේ නේ. සැලකේ මේක අසත්‍යයි. මේක හරි නිවැරදි පිළිවෙතක් නෙවෙයිනේ. 2. ව්‍යාපාරයේ පැවැත්ම පිළිබඳ අවිනිශ්චිතතාවයක් පවතිනම් වගකීම වත්කම් වර්ග කිරීමක් අවශ්‍ය නැහැ. පැවැත්ම ගැන අවිනිශ්චිතය කියන්නේ අඛණ්ඩව පවතින්නේ නැහැ කියන එකයි. සමහරට හිතනද ව්‍යාපාරය විසුණු හරි. එමුනම් වත්කම් හා වගකීම් වර්ග කිරීමක් අවශ්‍යද? අවශ්‍ය නැහැ. එනම් ප්‍රකාශන සත්‍යයි. ව්‍යාපාරය අඛණ්ඩව පවතින්නේ නම් තමයි අඛණ්ඩව පවතිනවා නම් තමයි වත්කම් බෙදීමක් අවශ්‍ය. හිතනද ව්‍යාපාරය වැහෙන තත්වයක් නම් තියෙන්නේ. එහෙම කරන්න නොකලට කමක් නැහැ. 3. මූල්‍යම නොවන ගනුදෙනු හා සිද්ධීන් ව්‍යාපාරයට අවශ්‍ය නොවේ. මූල්‍යමේ නොවන ගනුදෙනු හා සිද්ධීන් ව්‍යාපාරයට අවශ්‍ය නොවේ කියලා කියන්නේ. ගිණුම් කරන්නේදී සැලකිලට ගන්නේ මූල්‍ය ගනුදෙනු හා සිද්ධීන් පමණයි. නමුත් මූල්‍ය නොවන ඒවත් ව්‍යාපාරයකට අවශ්‍යයි තීරණ ගැනීම සඳහා. අවශ්‍ය නැහැ කියලා කියන්නේ. ව්‍යාපාරයකට අවශ්‍යයි තීරණ ගන්න. මේ කතන්දරේ අසත්‍යයි. මූල්‍ය නොවන ඒවත් අවශ්‍යයි. ගිණුම් කරන මූල්‍ය ප්‍රකාශන දක්වන්නේ නැහැ. නමුත් ව්‍යාපාරයකට අවශ්‍යයි. 4. මුදල් ගිණුම තුළ සටහන් වූ ගනුදෙනු වලින් කාලච්ඡේදය නිරූපණය කරයි. මුදල් ගිණුම තුළ ඇතුළත් කළ ගනුදෙනු වලින් ව්‍යාපාරයේ ගිණුම් කාලච්ඡේදය නිරූපණය කරයි. මුදල් ගිණුම සමාන සතියකට හදන්න පුළුවන් මාසයකට හදන්න පුළුවන්. ගිණුම් කාලච්ඡේදය නියෝජනය වෙන්නේ නැහැ. ගිණුම් කාලච්ඡේදය නියෝජනය මූල්‍ය ප්‍රකාශ තුළ. ඒකනේ කියන්නේ අහවල් දිනෙන් අවසාන වසර සඳහා කියලා. අහවල් දිනට කියලා නේද? මේ ප්‍රකාශය අසත්‍යයි. මුදල් ගිණුමක් සතියකට හදන්න පුළුවන්. මාසෙකට හදන්න පුළුවන්. එහෙම. 5. උපලබ්ධ සංකල්පයේ කඩ කරන අවස්ථාවක් මතු කර දැක්වීම. අනාගත විකුණුම් සඳහා අත්තිකාරමක් ලබා ගැනීම උපලබ්ධ සංකල්ප යන ආදායමක් ලෙස හඳුනා ගැනීම. ඉදිරි වර්ෂයේ ලැබුණු විකුණුම් අත්තිකාරමක් උපලබ්ධ සංකල්ප යන ආදායමක්ද? නෑ. ආදායමක්සේ නොසලකන්න කියලා තමයි මේ සංකල්පෙන් කියන්නේ නේද? මේ ප්‍රකාශනය අසත්‍යයි.
උපලත් සංකල්පේ කඩ කරන අවස්ථාවක් මතු කර දෙනවා. කඩ කරන අවස්ථාවක් හරි. මේකෙන් කියන්නේ උපලත් සංකල්පේ කඩ කළ අවස්ථාවක්. මොකද්ද? ඒ හොඳ බලන්න ප්‍රශ්නේ. උපලත් සංකල්පේ කඩ කරන අවස්ථාවක් මතු කර දැක්වීම. අනාගත විකුණුමක් සඳහා ලද අත්තිකාරමක් උපලත් සංකල්ප නො ආදායමක් ලෙස හඳුනා ගනී කියලා සලකලා තියෙනවා. එසේ කිරීම උපලත් සංකල්පේ කඩ කළ අවස්ථාවක්. එනම් ප්‍රකාශන සත්‍යයි. ප්‍රශ්නේ හරියටම තේරුම් ගන්න ඕනේ. උඩින් කියනෝනේ කලේ මේ කඩ කළ අවස්ථාවක් මතු කර දැක්වීම. තොගේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ ගෙතකින් වඩා අඩු වගේට වාර්තා කිරීම ආරක්ෂණ සංකල්පයට පටහැනි වේ. අසත්‍යයි. පටහැන්නේ නැහැ නේද? අනුකූලයි. මේ පටහැනි කියලා කිව්ව නිසා අසත්‍යයි. හරිද? හොඳයි. ප්‍රශ්න අංක 71 බලන්න. පහත ගනුදෙනු හා සිද්ධීන් වලට අදාළ වඩාත් උචිත ගිණුම් කරන සංකල්පය හෝ සංකල්ප ඉදිරියෙන් ඇති තිත්‍රය මත ලියන්න. පහත් දැක්වෙන එක් සිද්ධීන් වලට ගැලපෙන උචිත සංකල්පය ලියන්න කියලා කියන්නේ ඉස්සරහින්. තියෙනවා මෙතන 4යි ඊට අමතරව තව තියෙන හැම පැත්තේ 6ක්. ඔක්කොම 10ක් තියෙනවා. මේ එක් සිද්ධියට අදාළ සංකල්පය අහන්නේ. ණයගැතියන් සඳහා 6%ක අඩමාන ණයක් වෙන් කිරීම. ණයගැතියන් සඳහා අඩමාන ණය වෙන් කිරීම මොන සංකල්පය හෝ සංකල්ප. ප්‍රධාන සංකල්ප දෙකක් එනවනේ. අඩමාන ණය වෙන් කිරීම විචක්ෂණ සංකල්පය. ආරක්ෂණ සංකල්ප අනුකූල. අනේක මොකද්ද? ගැලපොම් නේද? ඒ දෙකම අපි ලියමු. විචක්ෂණ ඒ කියන්නේ ආරක්ෂණ අනික ගැලපොම්. දෙක මූල්‍ය කල්බදු ක්‍රමයට අත්පත් කරගත් යන්ත්‍රයක් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ ජංගම නොවනවත්කමක්සේ දැක්වීම. සංකල්පය. යථාරූපී සංකල්පයනේ. ධාරාත්මක බව සංකල්පය. 3. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ වත්කම් හා වගකීම් ජංගම හා ජංගම නොවන වශයෙන් වර කර ඇත. වත්කම් ජංගම නොවන ලෙස වර කරන්නේ මොකද්ද? සංකල්පය. අකණ්ඩ පැවැත්මනේ. 4. ගෙවිය යුතු වියදම් හා ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ පිළිවෙලින් ජංගම වගකීම් හා ජංගම වත්කම් ලෙස දක්වා ඇත. මොකක්ද සංකල්පය? උචිත නේද? උචිත සංකල්පය අනුව අපි එහෙම කරන්නේ. 5. ණයගැතියන්ගෙන් රුපියල් 2000ක් බොල් ණය ලෙස කප හැරීමේ වියදමක් සේ හඳුනා ගැනීම. වසරේ ආදායම් ප්‍රේමයට දායක වෙච්ච වියදමක් සේ හඳුනා ගන්න. මොකද ප්‍රධාන වශයෙන්ම ගැලපුම්. ඒ වගේම විචක්ෂණයට අනුකූලයි. විචක්ෂණය මෙතන ආරක්ෂණ. මූල තත්ත්ව ප්‍රකාශනයේ 2023 දිනට යනුවෙන් ඉහළින් සඳහන් කර තිබීම. මොකද්ද? කාලච්ඡේදනේ. කාලච්ඡේද සංකල්පය. තොගේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ ගණන්තකින් අඩු වගේට සටහන් කිරීම. මොකද්ද? විචක්ෂණ සංකල්පය. විචක්ෂණය මෙතන ආරක්ෂණ. සිල්වා ට්‍රේඩර්ස් නමින් මූල්‍ය ප්‍රකාශන ඉහළින් ව්‍යාපාරයේ නම දැක්වීම. ව්‍යාපාර එකකේ නම සඳහන් කරලා තියෙනවා. මොකද්ද? ඒකක සංකල්පය. වසර 5කට පෙර මිලදීගත් රුපියල් දසලක්ෂයක ඉඩම ප්‍රවර්ධන වර්ෂද රුපියල් දසලක්ෂයක් ලෙසම මූල තත්ත්ව ප්‍රකාශන ඉදිරිපත් කිරීම. අවුරුදු 5කට කලින් ගත ඓතිහාසික පිරිවෙල ලක්ෂ 10යි දනුත් ඒ ගානම දක්වනවා. මොකද සංකල්පය? ඓතිහාසික පිරිවැය සංකල්පය. දේපල පිරිවෙත උපකරණ වාර්ෂිකව 10% බැගින් ක්ෂය කිරීම. දේපල වත්කමක් ක්ෂය කිරීම තුළින් අනුගමනය කර තියෙන සංකල්පය මොකද්ද? ගැලපුම්. ඒ වගේම විචක්ෂණ. ඔය උත්තර තමයි ඔය ප්‍රශ්න අදාළ වෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්න අංකයට ගන්න ප්‍රශ්න අංක 72 පහත විස්තර කෙරෙන එක් තත්වයන්හිදී යොදා ගන්නා ලද හෝ කඩ කරන ලද හෝ ගිණුම් කරන සංකල්පය සඳහන් කරන්න. අනුගමනය කළ හෝ කඩ කළ සංකල්පය කියන්නේ එක්ක අනුගමනය කළ නැත්නම් කඩ කළ. මේ එක් සිද්ධිය සම්බන්ධයෙන්. ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ පෞද්ගලික වත්කම් ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන හෙළිදරව් කර නැත. ඒ කතාව හරිනේ. එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න මොන සංකල්පය අනුවද? ඒකක සංකල්පය. අනුගමනය කරලා තියෙන පිළිවෙත හරි ඒකක සංකල්පය අනුව. 2. තොග අගය කිරීම සඳහා යොදාගත් පදනම මූල්‍ය ප්‍රකාශවල සටහනක් ලෙස දක්වා ඇත. තොග අගය කළ පදනම දක්වලා තියෙනවා නම් සටහනක් වශයෙන් එසේ කිරීම කරන්න ඕනේ. කතාව හරිය එහෙම කරන්න ඕනේ. මොන සංකල්පය අනුවද? අනාවරණ සිද්ධාන්තය අනුවනේ. අනාවරණ සංකල්පය අනුව. අනාවරණ සංකල්පය අනුව
තොගාගේ කිරීම අනුගමනය කළ ගිණුම් කරන ප්‍රතිපත්ති හෙළිදරව් කළ යුතුයි නේද? 3. ගනුදෙනුකරුවෙකුට ඉන්වොයිස් එකක් නිකුත් කළ අවස්ථාවේදී එය විකුණුම් ආදායමක් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුගමනය කළ පිළිවෙත හරි. ඉන්වොයිස් එක නිකුත් කළ අවස්ථාවේදී ආදායමක් ලෙස හඳුනා ගන්න කියන්නේ මොන සංකල්පයද? උපලබ්ධි සංකල්පය. 4. ජීවකාලයේ වර්ෂ කිහිපයක් වුවත් වටිනාකමින් අඩු සුළූපකරණයක් මිලදීගත් අවස්ථාවේදීම වියදමක්සේ හඳුනා ගන්නවා. ජීවකාලයේ වසර කිහිපයක් තිබ්බට සුළූපකරණයේ වටිනාකම ඉතා කුඩානේ. එය පළවෙනි අවුරුද්දේ වියදමක්සේ හඳුනා ගන්නවා. එසේ කළ හැකි කතාව හරි. එසේ කළ හැකි මොන සංකල්පය අනුවද? ප්‍රමාණාත්මක බව. ප්‍රමාණාත්මක බව නැත්නම් වැදගත් භාවයේ සංකල්පය අනුව මේක වටිනාකම කුඩා නිසා තීරණ වලට තරම් බලපාන්නේ නැහැ. ඒ නිසා පළමු අවුරුද්දේ වියදමක්සේ හඳුනා ගන්න පුළුවන් නේද? ප්‍රශ්නාංක 73. පහත දී ඇත්තේ සීමිත සේන පුද්ගලික සමාගමේ ආදායම් ප්‍රකාශනයයි. A, B, C හා D යන අක්ෂරවලින් දක්වා ඇති එක් එක් සංලක්ෂයේදී යොදවී ඇති ගිණුම් කරන සංකල්පය ලියා දක්වන්න. මෙතන සංක්ෂිප්ත කළ ආදායම් ප්‍රකාශනයේ දත්තයන් කීපයක් දෙනවා. මෙහිදී පදනම් වෙච්ච මේ අක්ෂර ලකුණු කරලා තියෙන ඉස්සරහින් පදනම් වූ ගිණුම් කරන සංකල්පය මොකක්ද කියලා ලියන්නයි තියෙන්නේ. අපි කලිනුත් මේ වගේ අභ්‍යාසයක් කළා. A සීමිත සේන පෞද්ගලික සමාගම ව්‍යාපාර ඒකකයේ නම මූල්‍ය ප්‍රකාශනයේ උඩින්ම දක්වලා තියෙනවා. මූල්‍ය ප්‍රකාශන ව්‍යාපාර ඒකකයේ නමින් ඉදිරිපත් කළ යුතුයි කියන සංකල්පය මොකද්ද? ඒකක සංකල්පය නේද? එහෙනම් ඒ සඳහා අදාළ වන සංකල්පය තමයි ඒකක සංකල්පය. ඊළඟට B 2011 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා ආදායම් ප්‍රකාශනය. කාලච්ඡේදයෙන් කාලච්ඡේදයට ආදායම් ප්‍රකාශන පිළිවෙල කළ යුතුයි. ඒ වගේම ආදායම් ප්‍රකාශනයේ කාලච්ඡේදයේ පැහැදිලිව දැක්විය යුතුයි. කියන්නේ මොන සංකල්පයෙන්ද? කාලච්ඡේද සංකල්පය. දැන් මෙතන 2011 මාර්තු 31 දිනෙන් අවසන් මාස 12ට අවසන් වර්ෂයට තමයි ආදායම් ප්‍රකාශන ඉදිරිපත් කරලා තියෙන්නේ නේද? එහෙනම් කාලච්ඡේද සංකල්පය B. C විකුණුම් හඳුනාගෙන තියෙනවා ඉලක්කම 10 වලින් 10යි. අයබාර විකුණුම් ආදායම. අයබාරය හඳුනාගෙන තියෙන ඉලක්කම කියන. අයබාරය හඳුනා ගැනීමට පදනම් වන සංකල්පය මොකද්ද? ආදායම හඳුනා ගැනීමට පදනම් වූ සංකල්පය මොකද්ද? උපලබ්ධ සංකල්පය. ඔය විකුණුම් කී ඉලක්කම වලට තියෙන උපලබ්ධ සංකල්පය අනුව නේද? D වියදම. දලලාභයෙන් වියදම අඩු කරලා සුද්ධ ලාභය අරන් තියෙන්නේ. ලාභය ගණනය කිරීමේදී ආදායමෙන් ආදායම ඉපයීමට දරූ වියදම අඩු කළ යුතුයි කියලා කියනවා. වියදම අඩු කළා තියෙනවනේ. එසේ කළා තියෙන මොන සංකල්පය අනුවද? ගැලපුම් සංකල්පය අනුව. ගැලපුම් සංකල්පය නේද? හොඳයි. ඔක තමයි ඔය ප්‍රශ්නෙට පිළිතුර. අපි ඊළඟ ප්‍රශ්නට යමු. ප්‍රශ්න 74 බලන්න. නිෂ්පාදන සමාගමක පහත එක් එක් අවස්ථාවට වඩාත් අදාළ වන ගිණුම් කරන සංකල්පය සඳහන් කරන අවස්ථා 4ක් ඔබට දෙනවා. අදාළ වන සංකල්පය තමයි අපි අහන්නේ. නිෂ්පාදන සමාගමක්. 1 ද ඒ වසරාග අමුද්‍රව්‍ය තොගෙහි පිරිවැය හා ශුද්ධ උපලබ්ධ යන අගයන් දෙකෙන් අඩු අගයට මිනුම් කිරීම. අවසන් තොගය අරන් තියෙන අඩු අගයට. මොකද්ද සංකල්පය? විචක්ෂණ සංකල්පය. නැත්නම් ආරක්ෂණ සිද්ධාන්තනේ. විචක්ෂණ නැත්නම් ආරක්ෂණ දෙකම එකම නම එකම අදහස. B සෑම ගිණුම් කාලච්ඡේදයක් සඳහාම නිෂ්පාදන කිරීමක් පිළිල කිරීම. හැම ගිණුම් වර්ෂයකට වතාවක්ම නිෂ්පාදන කිරීම හදනවා. මොකද නේද? කාලච්ඡේද සංකල්පය. C භාණ්ඩ බාර දීමට පෙර ගනුදෙනුකරුවෙකුගෙන් ලද අත්තිකාරමක් වගකීමක් ලෙස හඳුනාගෙන තිබේ. කලින් ලද විකුණුම් අත්තිකාරම් උපලබ්ධ සංකල්පය අනුව ආදායම්සේ හඳුනාගන්නේ නැහැ. ඒ වගකීමක්සේ හඳුනාගන්නේ සංකල්පය මොකක්ද එනම්? උපලබ්ධ සංකල්පය. D යන්ත්‍රයක් මත වෙන් කරන ලද ෂය නිෂ්පාදන පොදුකාර වියදමක් ලෙස නිෂ්පාදන කිරීම හඳුනාගෙන තිබීම. යන්ත්‍ර ෂය වීම වියදමක්සේ හඳුනාගෙන තියෙනවා නේද? ගැලපුම් සංකල්පය. ඔන්න ඔය සිද්ධීන් හතරට සම්බන්ධ සංකල්ප. අපි පහුගිය පාඩම් වලදී හඳුනාගත්තු සංකල්ප නේද? 75 සීමිත අහමඩ් පොදු සමාගමේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනයෙහි
A, B, C හා D අක්ෂර වලින් දක්වා ඇති පහ සඳහන් තොරතුරු ඉදිරිපත් කිරීමට අදාළ වන ගිණුම් කරන සංකල්ප සඳහන් කරන්න. සීමිත අහමඩ පොදු සමාගම A 2015 3.31 දිනක අවසන් වසර සඳහා විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය B රුපියල් 1000 C විකුණුම් ආයභාරයේ විකුණුම් පිරිවැය ගලපලා තියෙනවා D. මේ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය උපුටාගත් තොරතුරු කිහිපයක් දෙන්නේ මේ වාර පදනම් වෙච්ච සංකල්පය අහන්න. A සීමිත අහමඩ සමාගම මොකද්ද? ව්‍යාපාර ඒකකයේ නම උඩින් මුලට තියෙනවා. මොකද්ද බලපාන සංකල්පය? ඒකක සංකල්පය. B 2015 3.31 දිනක අවසන් වසර සඳහා ආදායම් ප්‍රකාශන නම් කරලා තියෙනවා. මොකද්ද? කාලච්ඡේද සංකල්පය. මම කියනකොට ඔබ දන්නවා දැන් සංකල්ප. දැන් සංකල්ප ප්‍රශ්න අපි දැන් මේ 70 ගණනක් කතා කරලා තියෙනවා නේ. දැන්ට මේ සංකල්ප කීපය සම්බන්ධ ප්‍රශ්න වරින් වර එකම ස්වරූපීය ප්‍රශ්න වෙනස් ප්‍රශ්න අපි කතා කළා නේද? හුඟක් තියෙන පහුගිය ප්‍රශ්න පත්‍ර ප්‍රශ්න. C වලින් කියන්නේ මේ රුපියල් 1000 වල මූල්‍ය වටිනාකම් දක්වා තිබව කියනවා. මිනුම් මේකක දෙන රුපියල් කියලා මොකද්ද? මූල්‍ය මිනුම් සංකල්පනේ. D විකුණුම් ආයභාරයෙන් විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය ගලපලා තියෙනවා. ආදායම ඉපැයීමට දායක වෙච්ච වියදම ගලපලා තියෙනවා. මොකක්ද එනම්? ගැලපුම් සංකල්පය. 2015 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ නේද? ප්‍රශ්න 76 බලන්න 2016 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය. සමාගමක් හා බැඳි පහත එක් එක් අවස්ථා වඩාත් හොඳින් විස්තර කරනුයේ කුමන ගිණුම් කරන සංකල්පයෙන් සඳහන් කරන්න. දැන් අවස්ථා හතරක් දෙනවා. මේ අවස්ථා හතර හොඳින් විස්තර කරන සංකල්පයක්ෙන් අහන්නේ. ඉඩමක සාධාරණගේ වැඩි වුවද එය අත්පත් කරගත් මිලට වාර්තා කර තිබීම. ඉඩමක වර්තමානගේ ගොඩක් වැඩි වුණත් අත්පත් කරගත් පිරිවැයටම තාම වාර්තා කර තිබෙනවා. මොකද සංකල්පය? ඓතිහාසික පිරිවැය සංකල්පය. ඓතිහාසික පිරිවැය සංකල්පනේ. B යන්ත්‍ර භාවිතා කිරීමට අපේක්ෂිත කාල සීමාව තුළදී ඒවායේ ෂය හඳුනාගෙන තිබීම. වත්කමේ ජීව කාලය තුළ ෂය හඳුනාගෙන තියෙනවා. එහෙනම් ඒ කියන්නේ වත්කම වසර ගණනාවක් පාවිච්චි කළ හැකිවොත් එක් එක් අවුරුද්දට දාලා ෂය වෙනම හඳුනාගෙන තියෙනවා. මොකද්ද? ගැලපුම් සංකල්පය නේද? ඇයි ඒ? ආදායම ඉපැයීමට වත්කම සම්බන්ධයි. ඒ නිසා වත්කමින් පිරිවැයෙන් කොටසක් ඒ අවුරුද්ද වියදමක්සේ හඳුනාගත යුතුයි. C ගැනුම් මිල රුපියල් 5000ට අඩු සියලු වත්කම් වියදම්සේ හඳුනා ගැනීම. 5000 රුපියල් 5000 කියන මුල් සුළු වටිනාකමක් ඊට අඩු සියලු වටිනාකම් සහිත වත්කම් වියදමක්සේ කපහරන මොකක්ද සංකල්පය? ප්‍රමාණාත්මක බව. ප්‍රමාණාත්මක බව සංකල්පන කුඩා වටිනාකම් තීරණවල ලොකුතරම් බලපෑමක් නැහැ. වෙනම වසරේ පළමු අවුරුද්දේ වියදමක්සේ සැලකීම සාපේක්ෂ වශයෙන් වාසිදායකයි නේ. ප්‍රමාණාත්මක. D තොග තක්සේරු කිරීම සඳහා පෙරපිවිසි පෙරපිට ක්‍රමය අකණ්ඩව භාවිතා කිරීම. තොග අගය කිරීම සඳහා ආයතනය එකම ක්‍රමයක් භාවිතා කරනවා. මොකද්ද? එකම ක්‍රමයට කිරීම කරන ප්‍රතිපත්ති වෙනස් නොකළ යුතුයි. මොකද්ද? සංගතතා සංකල්පනේ. සංගතතා සංකල්පය, අනුරූපීතා සංකල්පය, ඒකාකාරී බව. එකම ක්‍රමයේ දිගටම අනුගමනය කරන්න කියන එක නේද? කණ්ඩ ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්න 77 පහත සඳහන් එක් එක් අවස්ථාවේදී වඩාත් හොඳින් අදාළ වන්නේ පහත කුමන ගිණුම් කරන සංකල්පයේද? එක ඒකක. දැන් අපිට සංකල්පය දීලා තියෙනවා මෙතන. දෙක විචක්ෂණ, තුන අකණ්ඩ පැවැත්ම, හතර කාලච්ඡේද. අපිට දැන් වෙන උත්තර හොයන්න බෑ. මේ තියෙන උත්තර හතර අතුරින් මේකට උත්තර දෙන්න ඕනේ. බලන්න අවස්ථාව සංකල්පය A. මූල්‍ය ප්‍රකාශ වාර්තා කරන කාලය දැක්වීම. මූල්‍ය ප්‍රකාශ වල ඒ වාර්තා කරන කාලය දැක්වීම ඒකක විචක්ෂණ අකණ්ඩ පැවැත්ම කාලච්ඡේද. මොකක්ද සංකල්පය? කාලච්ඡේද සංකල්පය. B අයිතිකරුවන්ට කරන ලද බෙදහැරීම් රඳවාගත් ඉපැයීම් වලින් අඩු කර පෙන්වීම. අයිතිකරුවන්ට ගෙවූ ලාභාංශ රඳවාගත් ඉපැයීම් වලින් අඩු කරලා පෙන්වනවා. ඒතර හිමිකම නිවැරදිව පෙන්වුම් කරනවානේ. මොකද මේ හතරෙන් ගැලපෙන සංකල්පය. ඒකක සංකල්පය නේද? ඒකක සංකල්පය අනුව මූල්‍ය ප්‍රකාශවල අයිතිකරුවගේ හිමිකම නිවැරදිව පෙන්වුම් කළ යුතුයි. ඒ නිසා අපි එහෙම කරනවා. C දේපල පිළිවෙත උපකරණ අත්පත් කරගත් පිරිවැයට මැනීම. දැන් මෙතනදී වත්කමක් අත්පත් කරගත් පිරිවැයට මැනීම සම්බන්ධයෙන් ඍජුවම බලපාන සංකල්පය ඓතිහාසික පිරිවැය සංකල්පය.
මෙතන ඓතිහාසික පිරිවෙන් සංකල්පේ නැහැ. මෙතන තීරණය වෙන්නේ දැන් ගන්න ඕනේ නේද? 14න් අපි දැන් දෙකක් අරගෙනත් ඉවරයි. ඒතර දේපල පිරිවැයට මැන තිබීම ප්‍රධානම එක ඓතිහාසික පිරිවෙන් සංකල්පය. මේ තියෙන ඒවායින් අපිට දක්වන්න පුළුවන් වෙන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්ප. ව්‍යාපාර දිගටම පවත්වන කෙනෙක් ඒකෙන් අදහසක් පෙන්눔 කරනවා නේද? ඒ නිසා මෙතන අඛණ්ඩ පැවැත්ම මේ තියෙන ඒවායින් ගන්න වෙන්නේ අඛණ්ඩ පැවැත්ම. ප්‍රධාන එක ඓතිහාසික පිරිවෙන් වෙන්න පුළුවන්. මේ තියෙන උත්තර හතරෙන් යන්න වෙන්නේ. 4. පිරිවැය හා ශුද්ධ උපලබ්ධයගේ දෙකින් අඩු වගේට තොගෙයි බැනීම. මොකද්ද? විචක්ෂණ සංකල්ප නේද? හොඳයි. ඔන්න අපි ප්‍රශ්නාංක 77ත් සාකච්ඡා කිරීම කළා. එම ප්‍රශ්නයත් එක්ක ගිණුම් කරන සංකල්ප කියන පාඩම අපි අධ්‍යයනය කරලා අවසන් වෙනවා. අපි ගිණුම් කරන සංකල්ප සියල්ලම හඳුනාගත්තා. මේ වලට අපි චැප්ටර් 5ක් දක්වා ඇවිත් තිබෙනවා. මේ පාඩම් 5කින් අපි අධ්‍යයනය කළේ. ඒතොර හඳුනාගත්තා. ඊළඟට අභ්‍යාස කළා. අවසන් අද පාඩම් එකක තුලින් තවදුරටත් සියලුම සංකල්ප මිශ්‍ර අභ්‍යාස සියලුම සංකල්ප වලින් සැදුම්ලත් මිශ්‍ර අභ්‍යාස ගණනාවක් අපි කතා කිරීම කළා. ඉතින් ওই ටික නැවත නැවත අධ්‍යයනය කිරීම තුලින් ඔබට පුළුවනි සංකල්ප පාඩම වඩාත් හොඳින් තේරුම් ගන්න. අපි ඊළඟ පාඩම් එකකේ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විෂය නිර්දේශී 6 වෙනි ඒකකය. ඒ තමයි කේවල ස්වාමී ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන පිළිවෙල කිරීම. ඉතින්දි කේවල ස්වාමී ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන සාධන ආකාරය විශේෂයෙන්ම සියලුම ව්‍යාපාරවල බලපාන ගැළපුම් සටහන්. තවදගත් පරිච්ඡේදයක් ගැළපුම් සටහන් අපි දීර්ඝ වශයෙන් අධ්‍යයනය කරනවා. යන ආදායම් ප්‍රකාශනයේ මූලතත්ත්ව ප්‍රකාශනයේ පිළිවෙල කිරීමේදී පදනම් වන ගැළපුම් ඒවා කේවල ස්වාමී ව්‍යාපාරවලට පමණක්ම නෙවෙයි හවුල් ව්‍යාපාරවලට සමාගම් වලට සහ අනෙකුත් ව්‍යාපාරවලට අදාළ වෙනවා. අපි ඉදිරි පාඩම් එකක තුලින් සාකච්ඡා කරමු.